ග්‍රාමීණ අනතුරු ඔබ නැවතත් බලය සජීවී වැඩසටහන සමගින් අදිසි සතුරාට එරෙහි මෙහෙයුම සම්බන්ධයෙන් තමයි අද අපි සාකච්ඡා කරන්නේ කොවිඩ් වසංගතය හමුවේ වර්තමාන තත්ත්වය ගැන. අපිට දුරකථන මතමක් තිබුණා පොළොන්නරුවෙන් චරිත් දිසානායක මහත්මයා ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ආයිබෝවන් මේ සුබ සන්ධ්‍යාවක්. ඔබතුමාගේ ප්‍රශ්නයම කරමු. හරි අජිතෝන මහත්තයාගෙන් තමයි ප්‍රශ්නේ මේ අජිතෝන මහත්මයා ඔබතුමාගේ ප්‍රශ්නය පැහැදිලිව ඇහෙන්නේ නැහැ අපි නැවතත් ප්‍රශ්නය චරිත් මහත්මයා ඔබතුමාගේ රූපවාහිනී යන්ත්‍රයේ ශබ්දය අඩු කරලා අපිට ප්‍රශ්න යොමු කරමු. තප්පරයක් විනාඩියක් දී. චරිත් මහත්මයා අපි ප්‍රශ්න යොමු කරන සෑම කෙනෙක්ගෙන්ම ඉල්ලන්නේ ඔබගේ ප්‍රශ්නය රූපවාහිනියෙන් ඔබ අහන්නට ගියොතින් ප්‍රශ්නයක් බවට පත් වෙනවා තවත්. ඒ නිසා ඔබගේ රූපවාහිනී යන්ත්‍රයේ ශබ්දය අඩු කරලා ඔබගේ දුරකථනය හරහා අප හා සම්බන්ධ වෙන්න. චරිත් මහත්මයා ඔබතුමාට අපව ඇහෙනවද පැහැදිලිව? අපි ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සහ එතුමන්ව සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. නියෝජ්‍ය පොලිස්පතිතුමනි එනවා ඔබතුමන්ගේ පැත්තට. අපි අර පිළියන්දල කතාව ගැන සහ නුවරඑළිය ප්‍රශ්න ගැන පොඩ්ඩක් කතා කරනකොට යම් සෞඛ්‍ය අංශ අවසානයේදී කිව්වා මෙහෙමයි අපිට සෞඛ්‍ය මාර්ගෝපදේශ පැනවීමේ හැකියාව තිබෙනවා. නමුත් මේවා නීතිය ක්‍රියාත්මක කරන තැන් වලින් කෙරෙන්න ඕන කියලා. දැන් අද ජාතක පුවත්පත්වල තිබ්බා යම් පාර්ශව කියනවා දැන් පිළියන්දල කැස්බෑ ප්‍රදේශයේ හොදකලා කරපු තැන් පවා පොලිස් ඒ පාලනයෙන් ගිලිහිලා. එහෙම නැත්නම් පොලිසියට ඒ වැඩේ කරගෙන යන්න දෙන්නේ නැද්ද? එහෙම නැත්නම් පොලිසියට පාලනයක් නැද්ද? මොකක්ද වෙලා තියෙන්නේ? එහෙම යම් තැන් තිබෙනවද? මටත් ආරංචි වුණා මම ඒ ගැන හොයලා බැලුවා. දැන් අපි ගත්තොත් දැන් ඉස්සර නම් අපි හුදකලා කරනකොට ප්‍රදේශයක් හුදකලා කරේ වේලාසනින් කියලා. ඔන්න දැන් හෙට උදේ ඉඳලා මේ ගම් ටික හුදකලා කරනවා කියලා. දැන් මේ තියෙන ආසාදිතව වැඩි වෙන එකත් එක්කම ඒ වගේ මෙහෙම ඉස්සෙල්ලා කියලා කරලා වැඩක් නැහැ සමහරලාවට එතකොට ඒ ප්‍රදේශයෙන් යනවා කට්ටිය. ඒතර වැඩක් නැහැ. ඒක නිසා එක්වරම හුදකලා කරනවා. හැබැයි හුදකලා කරාට පස්සේ ඒ අවස්ථාවේදී දැන් අපි හැමෝම දන්නවා පොලිසියක යම්කිසි ඉන්න ස්ට්‍රෙන්ත් එකක් පිරිසක් ඉන්නවා. ඒ අවස්ථාවේදීම ඒ තියෙන මාර්ග ටික ඔක්කොම වහන්න ඒ පිරිස දාගන්න මදි වෙන්න පුළුවන්. ඉතින් අපිට පැයක් දෙකක් ගත වෙනවා. දැන් ඔය අතරතුර සමහර වෙලාවට වැඩට ගිය මිනිස්සු ඔය ගම තුලට යන්න පුළුවන්. ඒ ගමේ මොනවා හරි එකට ආපු කට්ටිය එළියට යන්න පුළුවන්. ඔන්න වගේ දෙයක් දැකලා තමයි. නමුත් අපි පැයක් දෙකක් යනකොට විශේෂ රාජකාරී ගෙන්නලා ඒ සම්පූර්ණම මේ ප්‍රදේශයේ ශීල් කරනවා. අපිට හැකියාවක් නැත්නම් අපි ආරක්ෂක හමුදාවල සහාය යුද හමුදාවේ හරි නාවික හමුදාවේ හරි නැත්නම් සිවිල් ආරක්ෂක බලකාය හරි අරගෙන ඒක කරනවා. එහෙම නැතුව අපිට ඒවා කිරීමේ ධාරිතාවයේ අඩුවක් වෙලා නැහැ. නිලධාරි අඩුවක් තියෙනවා. ඒකට හේතුව විශාල වශයෙන් නිලධාරීන් පාරට තැන් වලට මේ නිරෝධායන කටයුතු වලට යෙදලා තියෙන නිසා. නමුත් අපි ඒකට අපේ සහායක සේවාවල ආරක්ෂක හමුදාවල සහාය ලබාගෙන කරනවා. අපි මම පිළිගන්නවා දැන් නිරෝධායන මෙන්න මේ අවස්ථාවේ සිට හුදකලා කරයි කිව්ව හැටියෙම ඒ ප්‍රදේශයේ යම් කිසි ආකාරයක සීල් කරගන්න පැයක් දෙකක් ගත වෙනවා. එහිදී ඒ අය එහාට මෙහාට යෑමේ අඩුපාඩුවක් තියෙන පුළුවන්. මොහොතක් දෙන්න නියෝජ්‍ය පොලිස්පතිතුමා දුරකථන ඇමතුමෙන් නැවතත් චරිත් දිසානායක මහත්මයා ඉන්නවා. ආයිබෝවන් ඔබතුමාට පැහැදිලිව ඇහෙනවද අපව? ඔබතුමාගේ ප්‍රශ්න යොමු කරන්න. ආයිබෝවන් සමාවෙන්න ඉස්සෙල්ලා සිද්ධ වෙච්ච දෙයට අජිත්‍රෝණ මහත්මයා දැන් අපි අර දැක්කා මේ කැස්බෑවේ එම්ஓඑච් තුමියත් නිතරම කියනවා ඒ ප්‍රදේශයේ ලොක්ඩවුන් දොරන්න ඕනයි කියලා. එතකොට ගාමිණී ලොකුගේ ඇමතුමා බලපෑමක් කරා කියන එක දැන් මුළු රටම දන්නවා. ගාමිණී ලොකු ඇමතුමාගේ කාර්ය මණ්ඩලයටත් කොවිඩ් කියනවා. නමුත් එතුමා කියනවා මම එන්නත ගහලා තියෙන්නේ ඒකෙන්ද මම නිරෝධායනයට යන්නෙත් නැහැ කියලා. ඔබතුමා නීතිය මේ අවස්ථාවේදී නිරෝධායන නීතිය අනුව ඔබතුමා ඒ කටයුත්ත අනුමත කරනවාද? ඒක තමයි පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ තමයි දැන් මේ රටේ ඔබතුමාගේ මෙව්වකේ හැටියට ඔබතුමා හිතන්නේ මේ අවස්ථාවේදී රට වැසීමේ තීන්දුවකට යන එකද නැත්නම් මේ යන කටයුතු ක්‍රමය හරිද සහ තව දැනගන්න කැමතියි ඔබතුමාගෙන් යම් කිසි බලපෑමක් ඔබතුමාලට ඉහළ නිලධාරීන්ගෙන් තිබෙනවද විශේෂයෙන්ම දේශපාලනට? බොහොම ස්තුතියි ඔබතුමාට. අවසන් ප්‍රශ්න ගැනත් අපිට කතා කරන්න ඕනේ. ඊට කලින් අපි අර පිළියන්දල ප්‍රශ්න නීතිය පැත්තෙන් ඔබතුමාගේ ඔබතුමා නීතිඥයෙක්. නෑ ඉස්සෙල්ලාම අහන්නේ මේ රට වැහිම ගැන ඇහුව ප්‍රශ්නයක් තියෙනවනේ. මම ඒකට උත්තර දෙන්නම්. දැන් ඇත්තටම අපි බැලුවොත් එහෙම මේ කිසිම අවස්ථාවක අපිට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින් කියන
මතවලට වඩා පිටින් යන්න බෑ. ඒ කියන්නේ අපි එකට අපේ ත්‍රිවිධ හමුදාව හරි පොලිසිය හරි නැත්තම් කවුරු හරි කෙනෙකුට ඒකට පිටින් යන්න බෑ. මොකද ඒගොල්ලෝනේ ඒ ක්ෂේත්‍රයේ පිළිබඳව යම්කිසි දැනුමක් තියෙන අය. ඉතින් ඒගොල්ලන්ට තමයි ඒක තියෙන එක හරි. හැබැයි දැන් මේ කොවිඩ් වසංගතය ආපු මුල්ම කාලේ චීනයේ වුහාන් ප්‍රදේශයෙන් 2019 අවුරුද්දේ නොවැම්බර් මාසේ 17 වෙනිදා ඉඳලා මේ අපිට සංක්‍රමණය වෙන කාලේ වෙනකොට මේකට තිබිච්ච එකම බෙහෙත තමයි රටවල් වහන එක. මේක තමයි තිබුණේ වසංගතය පාලනය කරන්න. ලංකාව වැහැව්වා, ඉන්දියාව දවස් 21කට වැහැව්වා, චීනය වැහැව්වා මාස ගාණක්. ඔබ දකින්න ඇති ඒ කාලේ මීට අවුරුදු එකමාරට ඉස්සර මතක ඇති චීනේ වහලා තියලා වැසුණු වූහාන් නගරය වගේ ගියා. හැබැයි මේ කොවිඩ් වසංගතය තව කවදා ඉවර වෙයිද කියලා කියන්න බැහැලු. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මම දැක්ක ඊයේ පෙරේදා තියෙනවා 2024 මැදත් වෙනකලුත් මේකේ යන්න පුළුවන් කියලා. දැන් එතකොට මේකත් එක්ක ලෝකේ රටවල් වැහෙනකොට ප්‍රශ්නේ වෙන්නේ වහලා අපි කොච්චර කල් තියන්නද? ඒ කියන්නේ සති 3ක් තියලා ආයෙ අරින්න පුළුවන්. ආයෙත් එක්කෙනෙක් හම්බුනම ආයෙ පොකුරක් යනවා වහනවා. දැන් එතකොට මොකද වෙන්නේ? එදිනෙදා කුලී වැඩ කරන පොල් කඩන මිනිහට මොකද වෙන්නේ? ලොන්ඩරිය කරන මිනිහට මොකද වෙන්නේ? ඇඳුම් මහන මිනිහට මොකද වෙන්නේ? ටැක්සි දුවන මිනිහට මොකද වෙන්නේ? ඒක නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයත් අනුමත කරපු එක්තරා සංකල්පයක් එළියට ආවා. මොකද්ද මේකට කියන්නේ? ඔබ අහලා ඇති මේ නිව් නෝමල් සිටුේෂන් කියලා. නව සාමාන්‍යකරණය කියන සංකල්පය. මේකෙදි කිව්ව එක කාරණයක් තමයි ඔබ ගිහිල්ලා බැලුවොත් වෙබ්සයිට් වලට ඒ ප්‍රදේශ වහන්න ඕනේ. ඒ ප්‍රදේශ වහන්න ඕනේ. ඒක ඇත්ත. ඒ වහන්න නැත්තම් බෑනේ. කන්ටෙක්ස්ට් එක ට්‍රේස් කරගන්න ඕනේ. ප්‍රදේශ වහන්න ඕනේ. හැබැයි මේ ඒ ප්‍රදේශයට සීමා වෙන්න අර ලොකු රටක් වහන තරමට කරන එක පස්සේ මේ නිව් නෝමල් සිටුේෂන් එකත් එක්ක වෙනස් වුණා. හැබැයි ඒ වගේම රටේ සාමාන්‍ය කටයුතු දැන් ඩොක්ටර් නවින් කිව්වා වගේ යම් කිසි ආකාරයකට බෙදලා. ඒ කියන්නේ මෙන්න පැය 4කට මේ සේවකයෝ මේ වෙලාවට විතරයි. එimhe රටවල් සම්පූර්ණ වහන්න නැතුව දැන් අනිවාර්යයෙන්ම මේ වහන්න ඕනේ ප්‍රදේශය සම්පූර්ණ වහන්නේ නැතුව යම් ප්‍රමාණයකට වහලා ඒ ප්‍රදේශ හුදෙකලා කරලා රට පවත්වාගෙන යාමේ ක්‍රමවේදයකට ලෝකෙම අනුගත වුණා. ඒකට කිව්වේ නිව් නෝමල් සිටුේෂන් කියලා. නියෝජ්‍ය පොලිස්පතිතුමනි දැන් අර අනිත් ප්‍රශ්න අර පිළියන්දල ප්‍රශ්නට ඔබතුමාට එන්නට කලින් මම මේකේ ආරම්භයක් ගන්න කැමතියි මහජන සෞඛ්‍ය පාරිශ්‍රමික සංගමයේ පැත්තෙන්. දැන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට මේ ප්‍රශ්නේ අපි යොමු කරනවා අපේ සලකුණ වැඩසටහනේදී. ඇයි පිළියන්දල හුදකලා කරලා පැය 24ක් යන්නට කලින් නිදහස් කරේ? එතුමද මේකට තීන්දුව දුන්නේ නැත්නම් දේශපාලඥයින්ද මේක කරන්න කියලා. ඒතකොට එතුමා තාක්ෂණික කමිටුවක් දැම්මා. දැන් ඒ තාක්ෂණික කමිටුව පිළියන්දල ප්‍රදේශයට ගියා. සාකච්ඡා කරා. දැන් බිම් මට්ටමින් ගැටෙන්නේ ඔබතුමන්ලානේ. අවසන් ප්‍රතිඵලය එතනින් ආයේ මොකක්ද? දැන් අපිට තාමත් නම් ඒ තාක්ෂණික කමිටුව දීපු නිර්දේශ ක්‍රියාත්මක වෙලා නැහැ මා දන්නා පරිදි. ඇත්තටම දැන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමයි මේ ප්‍රදේශයේ වහනවා කියන තීරණය ගන්න ඕනේ. මට වැඩි හොඳට මේ පොලිස් අපි නියෝජ්‍ය පොලිස්පතිතුමාට එමු නීතිය සම්බන්ධතාවට එනකොට ඒක කලින් අර අංක 3 දාන නිරෝධායන හා රෝග ස්පර්ශයන් වෙන් කර තැබීමේ ආඥාපනතේ නිසි බලධාරියා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා බලධාරියා සෞඛ්‍ය අමාත්‍යවරිය. එතකොට සෞඛ්‍ය අමාත්‍යවරිය හදන නීති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තගේ මාර්ගෝපදේශ යටතේ පරීක්ෂකවරු විදිහට සහ ප්‍රාදේශීය නිසි බලධාරී විදිහට සෞඛ්‍ය අධිකාරීන් සහ මහජන සෞඛ්‍ය පන්සල් පොලිස් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරනවා. එතකොට රට වහන්න ඕන නම් පහුගිය 2020 මාර්තු මාසයේ නිකුත් කරපු ගැසට් පත්‍රයක් තියෙනවා රට තුල නිරෝධායන තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා. එතකොට නිරෝධායන නීති රට තුල ක්‍රියාත්මකයි. රට වහන තීරණය ගන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. ඒක ඊටාම පැහැදිලි. හැබැයි ඉතින් අපි ප්‍රායෝගික තත්ත්වය ගැන කතා කරන්න ඕනේ. එතුමට තනියම රටවල් වහන්න ප්‍රදේශ වහන්න බෑනේ අපි වගේ රටක. මේ රටට එතුමට දේශපාලන අධිකාරිය ඇතුළු සියලු දෙනාගේ බලපෑම් තියෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. හැබැයි මේ ග්‍රාම සේවක 52ක් වෙච්ච මේ ග්‍රාම සේවක කොට්ටාස 52ක් මම දන්නා පරිදි මේ බිම් කඩේ අලුත් අවුරුද්දෙන් පස්සේ රෝගීන් මේ වෙද්දි 550කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා. අද මරණිකුත් වාර්තා වුණා. ඔව්. එතකොට මේක තමයි මේ සෞඛ්‍ය අධිකාරිතුමිය බොහොම බැරෑරුම් විදිහට එතුමිය බොහොම හැඟීම්බරව මේ කාරණේ කතා කරන්නේ. ඒ වගේම මම මේ මහජන සෞඛ්‍ය පරිශකරුක බිම් මට්ටමින් සියලු දෙනා එක්ක කතා කරා. ඔවුන්ගේ විශාල කලකිරීමක්, පුදුම කලකිරීමක් මේ දැනට පවතින තත්ත්වය සහ මේ සිදුවෙච්ච දේ පිළිබඳ පුදුම කලකිරීමක් ඔවුන් තුල තියෙනවා. ඔවුන් මට විශ්වාස නැහැ ඔවුන් මින් ඉදිරියට ඔවුන් මීට කලින් සපයපු සේවාව සපයයිද කියලා. එතරම් කලකිරීමක් ඔවුන්ගෙන් ප්‍රදර්ශනය වුණා, විද්‍යාමාන වුණා. ඉතින් මේකට දේශපාලන අධිකාරිය බලපෑම් කරා කියන එක රටේම මිනිස්සුන්ට ජනමාධ්‍ය හරහා දැක්කා. එතකොට දේශපාලන අධිකාරිය එවැනි බලපෑම් කරා නම් අනිත් පැත්තෙන් දැන්
මෙතන කියවුණා එන්නත ලබා ගත්තා කියලා. එහෙම මාර්ගෝපදේශයක් තාම සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරලා නැහැ. එන්නත් එක් මාත්‍රාවක් ගත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ආසාදනය වෙලා ඉන්නවා දැන් 4 දෙනෙක්. එන්නත් එක මාත්‍රාවක් ගත්තා. ඒ නිසා එන්නත් මාත්‍රාවක් ගත්ත කියලා කාරණයක් නැහැ. ආශ්‍රිතයෙක් නම් නිරෝධායනය වෙන්න ඕන. එතුමා බලපෑමක් කරා නම් ඒක ඊටාම වැරදි පූර්වාදර්ශයක්. එතුමාට ඡන්දෙ දීපු ඡන්දදායකින්ගේ ජීවිතය ආරක්ෂා කිරීම සඳහා තමයි සෞඛ්‍ය අධිකාරී සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේ යෝජනාව අරන් එන්නේ. ඒ නිසා ඔව් ඒ ගැන කතා කරනවා මම මේ ඔබතුමාන් ඉතින් සම්බන්ධ කරලා මම හිතුවා දැන් ඔබතුමා දන්නවද මේ තාක්ෂණික කමිටුවේ මොකක්ද උනේ කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පැත්තට දැන් මේකද කවුරුත් දන්නේ නැහැ නේද මේ කමිටුව ගියා මොකක්ද උනේ මම වාර්තාව තාම වෙනකම් බාර දීලා නැහැ. කොහොම බාර දුන්නත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ස්ථාරී තාම පැහැදිලි. මේකේ නිසි බලධාරියා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා නම් පැනෙව්වේ එතුමා තමයි ඉවත් කරන්න ඕනේ. ඒක ගාමිණි ලොකුගේ ඇමතුමාට හරි වෙන කාට හරි ඉවත් කරන්න බෑ. ඒක තමයි අර උපුල් කිව්වාගේ මොන බලපෑම තිබුණත් කවුරු ලොකුයි කියලා හිතාගෙන හිටියත් මේකේ පනතෙන් බලය පවරිච්ච විනික් ඉන්නවනේ. එයා තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්. නෛතික රාමුවක් තියෙනවා. ඒතර එතුමාට තියෙන බලය වෙන කාටවත් අතට ගන්න බෑ වෙන වෙන බලපෑම් එයාගේ හිතේ තිබුණාට. ඒ නිසා ඊටාම් පැහැදිලි මේකෙදී සිද්ධ වෙලා තියෙන්නේ පිළියන්දල කියන්නේ පොලිස් වසමක්. පොලිස් වසමේ තියෙනවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොටස් දෙකක්. ඒකෙන් එකක තමයි අපේ ඔය කියන වෛද්‍යතුමිය ඉන්නේ අනිත් තියෙන වෛද්‍යතුමෙක්. එතකොට මේ දෙන්නගෙම කොන්ෆරන්ස් එකක් නැතුව ගාමිණි ලොකුගේ ඇමතුමාගේ ගෙදර තිබිච්ච රැස්වීමකදී මේ කිවත් කරන ප්‍රාදේශීය ලේකම්වරයාද ඇතුළු පිරිස තීරණය අරන් තියෙනවා. මොහොතක් දෙන්න මම ඒක අතන ඒ විදිහට දේශපාලඥයෙකුගේ ගෙදරක සෞඛ්‍ය සම්බන්ධව මේ කාරණේ සම්බන්ධව සාකච්ඡාවක් තියන්න හැකියාවක් තිබෙනවද වෛද්‍යතුමනි ඔබතුමන්ලා සෞඛ්‍ය අමාත්‍යාංශ නිර්දේශ අනුව? සාමාන්‍යයෙන් කිසිම සෞඛ්‍ය පිළිබඳ ගන්න තීරණයක් කිසිම ගෙදරක ඉඳලා ගන්න විදියක් නැහැ. සාමාන්‍යයෙන් ගන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුල ගන්න තීරණ තමයි තියෙන්නේ. ඔබතුමා කතර ඉතාම පැහැදිලි මේදී මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගෙන් ලැබෙන දත්ත සහ ඒ බිමේ තියෙන දත්ත අරගෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හෝ වරිය තීරණය කරනවා මේ ප්‍රදේශය උදකලා කළ යුතුයි කියලා. ඒතර ඒකට ගත්ත තීරණය ඊටාම පැහැදිලිනේ මේක මේ ජස්ටිෆයබල් නේ සාධාරණීකරණය කරන්න පුළුවන් රෝගීන් කොච්චර ඉන්නවද කියන එකෙන්. එතකොට එහෙම තීරණයක් ඒ ජනතාව විඩාවටපත් වෙනවා ඒ ජනතාව මට ඡන්දෙ දුන්නායි කියලා ඉවත් කරන්න බෑ. නෑ මැතිතුමාගේ බෑනත් වෛරසයට ගොදුරු වෙලා. ඉතින් වෛරසයට ගොදුරු වෙන්නේ ඇමතුමාගේ බෑනද ඇමතුමාගේ පුතාද ඇමතුමාද කියන එක දාලා නැහැනේ. එහෙම අදාළ වෙනවා නම් මේකේ බ්ලොකේ එහෙනම් ඇමතිවරුන්ට ඒ කට්ටියට මාස්ක් නොදා ඉන්න කියන්න පුළුවන් නේ. එහෙනම් දැන් අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමෙක් ඉන්නේ එතුමත් ඇයි මාස්ක් එකක් දාගෙන ඉන්නේ. එහෙනම් එතුමාට බෝ වෙන්නම නරකයිනේ. එතුමා මේකේ ඵලය අරන් වැඩ කරන පුද්ගලයෙන්නේ. එහෙම එකක් නැහැ. මේකේ තියෙන්නේ මේ අපි තේරුම් ගන්න ඕනේ දේශපාලඥයින් තමන්ගේ බපසරිය තේරුම් ගත්තා නම් තමන්ගේ බපසරිය තේරුම් ගත්තා නම් මේ රෝගයේ භයානකම තේරුම් ගත්තා නම් මෙවැනි ක්‍රියාවලට යෙදෙන්නේ නැහැ. මොකද මේ දේශපාලඥයෙක්ගේ කෙනෙක් පොසිටිව් වුණාමත් ක්‍රියාත්මක වෙන්න ඕනේ නිරෝධායන පනතේ ක්‍රමවේදී. වෛද්‍යවරයෙක් කියන මට සිද්ධ වුණත් ක්‍රියාත්මක වෙන්න ඕනේ නිරෝධායන නීතිය. මේම නොවන හින්දා තමයි ජනතාව තුර කුකුසක් ඇති වෙනවා. ඇයි මට විතරක් නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ නිසා තමයි නිරෝධායන පනත උල්ලංඝනය කළා තියෙනවා නම් ඒක ඇමතිවරයෙක් කියලා බලන්නේ නැතුව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉල්ලලා තිනවා. අපි බලාපොරොත්තු වෙනවා නීතිය ක්‍රියාත්මක කියලා අපි බලාපොරොත්තුෙන් ඉන්නවා තාක්ෂණික කමිටු නිර්දේශ එනතුරු අපි ඉවසීමෙන් ඉන්නවා. මොකද මේ ඉවසීම සීමාව පන්නන්න එපා කියන දේ අපි ඉල්ලන්නේ. මොකද මේ ඉවසීම තියෙන්නේ ඒ ඉවසීමේ සීමාව පන්න යනකම් විතරයි. මොකද අපිට මිනිස්සු රකින්න ගිහිල්ලා ඒකට බලපෑම් කළ ආයේ ජීවිත අනතුරට දැම්මහම අපිට අර මේ කිව්වා වගේ මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල විඩාවටපත් වුණොත් ඕන මේක අතාරින්න තීරණය කරොත් කවුද මේ රට බේරගන්නේ? අපි වෛද්‍යතුමනි කතා කරමු තවත් දුරකථන මතක් තිබෙනවා රාගමෙන් නලින් ප්‍රියන්ත මහත්මයා අයිබෝවන්. අයිබෝවන්. ඔබතුමාගේ ප්‍රශ්නය යොමු කරමු. උපුල් මහතාට කතා කරන්න ඕනේ. මම මුලින්ම පැමිණෙන සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද මෙතන අද 4 දෙනාවම දැක්කාම ඇත්තටම මේ වැඩ කටයුත්තට විශේෂයෙන්ම කොරෝනා සම්බන්ධයෙන් දැඩි ලෙස කැප වෙලා වැඩ කරන අය. ඉතින් අපි මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. උපුල් මහත්මයාගේ කතාවේ අර අපි දිගටම දැක්ක මම බලපින්න මේ ප්‍රශ්නේ අහන්නේ මේ දේශපාලකයන් සම්බන්ධයෙන් දීර්ඝ විවේචනයක් එතුමා ඉල්ල කරනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි ගම්වල දැක්ක අපේ ගම්වල පවා විශේෂයෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හට් එක ගහන තැන ඉඳන් පුටුව ගහන තැන ඉඳන් ඊට පස්සේ ඒ අයට කෑම එක බීම එක මිනිසුන්ට වැක්සින් එක ගහන්න එන්න කියලා ඇනවුන්ස්මන්ට් එක දෙන්න තියෙන ඉඳන්ම කරන්නේ ප්‍රාදේශීය දේශපාලකයෝ. ඉතින් එහෙම වගේ තැනකදී හැම දේශපාලකයෙක්වම එකම මින්මෙන් මනින එක සාධාරණද
කියන ප්‍රශ්නේ තමයි මට එතුමගෙන් අහන්න තියෙන්නේ. අනිත් එක තමයි හැම දේශපාලඥයෙක්වම එහෙම මැන්නාම අර ගම වෙනුවෙන් රට වෙනුවෙන් වැඩ කරන අනිත් අයට අසාධාරණයක් වෙනව නේද? මොකද ඔබතුමා නිකන් හොයලා බලන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එනවුස්මන්ට් එකක් වැක්සින් ගහනවා කියලා. එතකොට හට් එක ගහලා දෙන්න අපි නලින් මහත්මයා කෙටියෙන් ප්‍රශ්න යොමු කරමු. ඔබතුමාගේ ප්‍රශ්නය එතුමගෙන් අහන්නේ එතකොට ප්‍රාදේශීය මට්ටමේ දේශපාලකයා සැබවින්ම කැප වෙලා ඉන්නවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුත් එක්ක මේ වැඩ කටයුත්තට සාර්ථකව මුහුණ දෙන්න. බොහොම ස්තුතියි නලින් මහත්මයා, ඔබතුමාගේ ප්‍රශ්නේ පැහැදිලි. ඔව් නෑ ඊටාම මේ පැහැදිලි එතුමන් කියපු ප්‍රකාශය. අපි මේ ඇඟිල්ල දික් කරන්නේ ඊටාම සුළුතරයක් වුණු දේශපාලඥයින්ට. මොකද අපි බිමේ ඉන්න නිලධාරීන්ට අපිට ප්‍රාදේශීය දේශපාලන විශේෂයෙන් අපි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක කරන රටක් ඒ මහ ජනතාවගේ ඡන්ද බලයෙන් ආපු ප්‍රාදේශීය දේශපාලඥයෝ. එතකොට අනිත් එක ඒ දේශපාලඥයෝ අපිට සපයන සේවාව ඊටාම ඉහළයි. අපි නිකම් ප්‍රායෝගිකව කිව්වොත් අපි සමහර වෙලාවට මේ ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතව PCR පරීක්ෂණ සඳහා යොමු කරන්න රෝහල් කරා ගෙනියන්න අපිට ප්‍රවාහන පාසුකම් නැති වුණාම අපි කතා කරලා කියන්නේ මන්ත්‍රීතුමා අපිට 10 දෙනෙක් ඉන්නවා ගෙනියන්න විදියක් නැහැ. නෑ සමත් උදේට එතුමා එතකොට බංකු දාලා ලොරියක් අරන් ලෝකෙ ඉඳගෙන තමයි අපි ගෙනියන්නේ. ඒ නිසා අපි ඒ අගය කිරීම කරනවා. එහෙම චිත්‍රයක් මැවුණා නම් අපි සමස්ත දේශපාලකයන් විවේචනය කරා කියලා ඒ ගැන මම මේ මොහොතේ සමාවිල්ලා. නමුත් අපි මේ කරේ ඒ සමස්ත දේශපාලනයේ ඉන්න හොඳ මහත්තුරුන්ට කුණු ගාන මේ කීප දෙනෙක් ගැන තමයි අපේ විවේචනේ තියෙන්නේ. සමස්තයරම නෙමෙයි මේ චෝදනාව දැන්. හැබැයි කොහොම වුණත් දැන් මේ කිරි කාලයකට ගොම බිඳුවක් වුණත් ඇති ඉතින් ප්‍රශ්නේ මෙන්න අපි වෛද්‍යතුමන් පැත්තට එන්නට ඕන එන්නත් කරන ගැන කතා කරන ඊට කලින් නියෝජ්‍ය පොලිස්පතිතුමනි දැන් මේ නීතිය සම්බන්ධ ප්‍රශ්න දැන් මේ නීති රාමුව පිළිබඳව ඔබතුමන් හොඳ ආකාරවම දන්නවා. දැන් අපි දැක්ක මේ නුවරඑළිය ප්‍රදේශයේ නගරාධිපතිවරයෙක් විසින් සැනකෙළියක් පැවැත්වුවා. අපි ඒකත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමන් ඇහුවට පස්සේ එතුමන්ගේ අවසන් පිළිතුර බවට පත් වුණා. දැන් මේ සීළු නීති රීති පනවන්නට පුළුවන් සෞඛ්‍ය පැත්තෙන්. හැබැයි බිම් මට්ටමේ මේ නීතිය ක්‍රියාත්මක කරන තැන්වලින් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. කොතන හරි තැනක හිඩසක් තියෙනවද මේවා නැත්නම් අරකව ගෞතමලාට දේශපාලන පැත්තෙන් හරි කොහෙන් හරි බලපෑමක් තිබෙනවද? සහ මේ කතාව කොහොමද නීතිමය පැත්තේ තත්ත්වය මේක? ඔව් දැන් ඇත්තටම අපිට නම් කිසිම දේශපාලන බලපෑමක් නැහැ නීතිය ක්‍රියාත්මක කිරීමේදී. නමුත් එකම ප්‍රශ්නයක් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොතින් දැන් අර බස්වල අපි ගත්තොත් ආසන සංඛ්‍යාවට විතරනේ ගෙන යන්න පුළුවන්. ඒක තමයි රටේ තියෙන නීතිය. එතකොට දැන් අපි හිතමු උදාහරණයක් හැටියට ඊට වැඩිය සීට් නැතුව තව සීට් ගානට නැතුව තව 3 දෙනෙක් 4 දෙනෙක් නැගලා හිටියා. දැන් නීතිය අනුව නම් අපිට බස් එකත් අපේ බාරයට ගන්න පුළුවන්. රියදුරයි කොන්දොස්තරයි අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒ වාහනේ අයිතිකරු සමහරලාවට CTB එක වෙන්න පුළුවන්, වෙන එක්කෙනෙක් වෙන්න පුළුවන්. ඒ අයත් අපිට අත්අඩංගුවට ගන්න පුළුවන්. නීතිය හැටියට අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. නමුත් අපි දැන් මෙතෙක් කල් ඒ ආකාරයටම කටයුතු කරේ නැහැ. හැබැයි අපි අවවාද කරලා අර නීතිය යම් ආකාරයකට නම්‍යශීලී විදිහට ක්‍රියාත්මක කළා. මොකද සමහරලාවට අපි සීට් ගානට යන්න පුළුවන් කියලා කිව්වට ඒ ප්‍රදේශයට යන්න තියෙන අවසාන බස් එක වෙන්න පුළුවන්. අවසාන බස් එක. දැන් මගින් මේ 4 දෙනා බස් වල යවනවද? මේ 4 දෙනා බස්. ඒතර වෙන බස් එකක් අපිට දාන්න තියනවද? අපි මේ වෙලාවට කිව්වේ එහෙමනම් හරියටම සෞඛ්‍ය දැන් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න ඕනේ කියන එක පිළිගන්නවා. හැබැයි පිළිගත්තට සමහර අවස්ථාවලදී එහෙම ක්‍රියාත්මක කිරීමේ පොඩි නම්‍යශීලී බවක් දක්වන්න අවස්ථා යෙදුණා විශේෂයෙන්ම මේ පොදු ප්‍රවාහන සේවා සම්බන්ධව. අපිට වෙන බස් එකක් මේ අපි තුමු අවසාන වශයෙන් අහවල් X කියන ප්‍රදේශයට 120 මාර්ගය යන මේ බස් එක. දැන් එතන නෑ අපි යනකොට සීට් ගානට වැඩි ඉන්නවා. උදේට කොළඹට එනකොට බස් එකේ එමනම් ඒ කට්ටිය ගෙදර ඉන්නවා. ඒ මිනිස්සුන්ට නිමාඩු දැම්මහම එතකොට අපි තුමු දවසේ කුලියට එන මිනිහෙක් ඉන්නවනම් ඒ අයට මොකද වෙන්නේ? දැන් මෙන්න මේ වගේ කාරණා එක්ක සමහර වෙලාවට නීතිය ක්‍රියාත්මක කිරීමේදී යම් නම්‍යශීලී බවකින් අපි කටයුතු කළා මේ නැවත වතාවක් මේ රෝගේ ව්‍යාප්ත වෙන්න ඉස්සෙල්ලා ඒ කාලේ. හැබැයි දැන් එහෙම අපි කටයුතු කරන්නේ නැහැ. දැන් පෙරේදා පොලිස් මුල්ලස්ථානයේ ඊටාම පැහැදිලි චක්‍රලේඛන දෙකක් නිකුත් කරා. කිසිම හේතුවක් මත එක්කෙනෙක් හරි වාහනයක වැඩියෙන් මොකද දැන් අපිට එහෙම නම්‍යශීලීව කටයුතු කරන්න බෑ. දැන් ඒ කාලේ පැන්න එක්කෙනෙක් හරි වැඩියෙන් යනවා නම් අනිවාර්යෙන් මේ බස් එකත් ඒ වගේම ඒ රියදුරත් ඒ කොන්දොස්තරවරයාත් අපි අත්අඩංගුවට බස් විතරක්ම නෙවෙයි බස් විතරක් නෙමෙයි. දැන් ඒතර දීලා තියෙනවා දැන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ මැයි මාසේ පළවෙනිදා නිර්ණායක ගොඩක් දීලා තියෙනවා. ඒක එකක් තමයි බස් රථ. අනිත් එක තමයි මේ ත්‍රිරෝද රථ සහ ටැක්සි. ඒතර ඒවා තියෙනවනම් ඒ රියදුරාට අමතරව යන්න පුළුවන් දෙන්නයි. අපි ඒවා ක්‍රියාත්මක කරනවා. ඒතර ආපන ශාලා ඊළඟට ඔට්ටු සෙල්ලම් කරන ස්ථාන ඒවා පවත්වාගෙන මේ මොනවාද බාර් පවත්වාගෙන යන්න බෑ. සමාජ ශාලා පවත්වාගෙන යන්න බෑ. බාර් කියන්නේ මේ සමාජ ශාලා හැටියට එතන ඉඳලා මත්පැන් බොන්න දෙන්න දේවල් ඒවා පවත්වාගෙන යන්න බෑ. එතකොට සමාජ ශාලා පවත්වාගෙන යන්න බෑ.
ක්‍රීඩා පවත්වන්න බෑ, සම්මන්ත්‍රණ පවත්වන්න බෑ. නමුත් අපි අර අඩුවෙන් ඉන්න කාලේ මේවට අත්අඩංගුවට ගත්තේ නැහැ. නම්‍යශීලීව ඒවා විසිරෙන්න කියලා අවවාද කරලා ඉවර කරා. හැබැයි දැන් එහෙම ඉවර කරන්නේ නැහැ. අනිවාර්යෙන්ම ඒවා ගැන අපි 100%ක්ම කටයුතු කරනවා. මොකද එහෙම කටයුතු නොකරොත් අපිට බෑ. ඉතින් ඒ නිසා අපි බලපෑමක් නැහැ. දැන් නීතිය ගැන ඔබ අහුවනේ. දැන් මම නීතිය ගැන පොඩ්ඩක් කිව්වොත් එහෙම මේ දැනට ක්‍රියාත්මක වෙන නීතිය තියෙන්නේ 1897 අංක 3 දරන නිරෝධායන සහ රෝග වැළැක්වීම පිළිබඳ ආඥා පනත Quarantine and Prevention of Diseases Ordinance කියලා අධිරාජ්‍යවාදී පාලකයෝ මේක හදලා මේකේ දෙක සහ තුන වගන්ති වලින් බලය පැවරුවා සෞඛ්‍ය ඇමතිවරයාට රෙගුලාසි හදන්න. ඒ අනුව එක එක කාලේ ආපු එක එක ලෙඩවලට හදපු රෙගුලාසි ගණනාවක් තියෙනවා. හැබැයි අපි දැනට ක්‍රියාත්මක කරන්නේ මේ පණු රෝගයක් සම්බන්ධයෙන් 1925 හදපු රෙගුලාසියක් තියෙනවා. හැබැයි ඒ රෙගුලාසියේ තියෙන කාරණා පාර්ලිමේන්තුව ඒ කාලේ අනුමත කරලා ඒ කාරණා බොහෝ දෙයක් අදට නෙමෙයි තව අවුරුදු 100කටත් වළංගු වෙන කාරණා තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට මේකේ ඉන්නවා බලධාරීන් 3 දෙනෙක්. මේ නිසි බලධාරීන් ප්‍රොපර් ඔතොරිටි කියලා. කවුද ඒ 3 දෙනා? එක්කෙනෙක් තමයි මුළු ලංකාවටම ගත්තාම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා. දෙවෙනි එක ඒ ප්‍රදේශයට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා MOH. දැන් ලංකාවටම යමක් කරනවා. දැන් උදාහරණයක් ඇටියට අපි ගත්තොත් උපුල් ඉන්න ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා එතන එකපාරටම මේ ප්‍රදේශය අයිසොලේට් කරන්න යාට පුළුවන්. ඒ ප්‍රදේශය හුදකලා කරන්න යාට පුළුවන්. තව එක්කෙනෙක් මේකේ දාලා ඉන්නවා. ඒ තමයි කවුද? ඒ ප්‍රදේශයේ නගරාධිපතිවරයා නැත්නම් ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා. ඒගොල්ලන්ටත් ඒ බලතල දීලා තිනවා. මොකද මේ පනත හදලා තියෙන්නේ බ්‍රිටිෂ් ආකෘතියක් අනුව. එතකොට එහෙත් ඒගොල්ලන්ගේ ඒ ප්‍රදේශය දැන් ඔය විශේෂයෙන්ම ලෝකේ වැඩිපුරම පැතිරිච්ච මේ වසංගත රෝගයක් තමයි මහාමාරිය කියන රෝගය. මේ මහාමාරියත් එක්ක තමයි මේ පනත් ඔක්කොම හැදිලා තියෙන එංගලන්තයේ අරීමේ. ඒකින්ද මේ තුන් දෙනාට තමයි බලය දීලා තියෙන්නේ. ඊළඟට මදුෂාන් මේකේ 37 වෙනි වගන්ති ප්‍රකාරව මේ රෙගුලාසියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පුළුවන් තමුන්ට තියෙන මේ බලය ක්‍රියාත්මක කරන්න ඕනෑම කෙනෙකුට පවරන්න. ඕනෑම කෙනෙක් ඔයාට උනත් පවරන්න එතුමට අවශ්‍ය නම් පුළුවන්. ඔයා මාධ්‍යවේදියෙක් වුණාට. හැබැයි ඒ අනුව ඒ බලය එතුමා පවරලා තියෙනවා පොලිස්පතිවරයා සහ පොලිස් සමුදාවට. ඉතින් ඒ අනුව තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඒ බලය අනුව තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. මේක සම්බන්ධයෙන් 15 උසාවි වල නඩු කීපයකුත් තිබුණා. ඒ නඩුවලදීත් ඒ අධිකරණ පිළිගත්තා අපි ක්‍රියාත්මක කරන බලය හරි කියලා. ඒ අනුව අර නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කරන වෙලාවේ මේ සම්බන්ධව මතයක් විමසපුවාම ගරු නීතිපතිතුමාත් කිව්වේ මේ නීතිමය තත්ත්වය හරි කියලා. ඉතින් ඒ අනුව තමයි අදට යන්නේ. ඒ අනුව මේ රෝගය ආවට පස්සේ කොවිඩ් වලට විශේෂම ගැසට් නිවේදනය අපි ප්‍රකාශනපත් කරේ කොවිඩ් සඳහාම ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 15 වෙනිදා. ඒකේ තමයි ඔය සංචරණ සීමා පොදු ස්ථානවල. මොකද අපිට මේ රෝගය මුලින්ම එනකොට ආපු එක තමයි මේක වළක්ව ගන්න දුර තියා ගන්න ඕනේ මාස් දාන්න ඕනේ කියලා. අපේ රටේ එකම නීතියකවත් තිබුණේ නැහැ දුර තියා ගන්න එකයි මාස් දාන එකයි ගැන නීතියක්. ඒක නිසා අපි ඒක නීතියක් බවට පත් කරා. ඒ නීතියක් බවට පත් කිරීමේ කාර්යයේදී ඔබතුමා විශාල අපි දායකත්වයක් දක්වලා කටයුතු කරා. දැන් නීතිය ගැන කතා කරමු පිළියන්දල කාරණා ගැන කතා කරොත් අපිට මුළු වැඩසටහන පුරාම කතා කරන්න වෙන්නේ ඒ කාරණේ. මොකද අපි දන්නවා දැන් මේ කොරෝනා වෛරසයෙන් අපි මැරෙන්නේ නැතුව බේරගන්න පිරිස තමයි මෙතන ඉන්නේ. නමුත් මේ දේශපාලකයන් දේශපාලනයෙන් තොරව දේශපාලනයට අදාළ නැති හැම දෙයක්ම කරන දේශපාලකයන්ුත් ලංකාවේ ඉන්නවනේ. ඒක තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. අපේ වෛද්‍යතුමනේ ඔබතුමන්ගේ පැත්තට ආවොත් අපිට වෙනවා එන්නත් කරණය තවත් රෝහල් වල යටිතල පහසුකම් මේ කියන්නේ රෝගීන්ට අවශ්‍ය කරන පහසුකම් පිළිබඳව කතා කරන්න. දැන් දකුණු ආසියාවට මේ එන්නත බෙදා දීමේ කටයුතු සීරම් ආයතනය හරහා සිද්ධ වුණා. ඉන්න අනතුර තවත් රටවල් වල බෙදා දීමක් සිද්ධ වුණා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත එනකොට අපේ අයගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. හරි මේක ඉන්දියාවෙන් එන්නේ. අපට අවශ්‍ය කරන එන්නත් ටික ඔක්කොම ලැබෙයි කියලා. නමුත් ඉන්දියාවේ පවතින තත්ත්වයක් එක්ක දැන් එන්නත් එන්නේ නැහැ. නමුත් අපිට දෙවන මාත්‍රාව ලබා දීමේ කටයුතු ආරම්භ කරා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ. නමුත් ඒ එන්නතත් ලක්ෂ 6ක පමණ හිඟයක් තියෙනවා කියලා දැන් කතාවක් තියෙනවා. මොකද්ද මේ අර්බුදය? දැන් මේ එන්නතේ දෙවන මාත්‍රාව දී ගන්න බැරි වුණොත් එන ප්‍රශ්නයක් නේද? ඒක පළවෙනි මාත්‍රාව දුන්න අයට. මෙහෙමයි. මදුෂාන් ඕක ගැන මම හිතන්නේ පැහැදිලි කිරීමක් කරොත් අපි අද වෙනතුරු 1,69,828 දෙනෙකුට එන්නත් කරලා තියෙනවා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත. එතකොට මේකේදී මදුෂාන් දැන් පළවෙනි මාත්‍රාව අපි ලබා දෙනවා. පළවෙනි මාත්‍රාව ලබා දෙද්දිම
අපි ඇනෝම් කරන්න තීරණය කරගන්නවා. ඒ ඇනෝම් අපි අදාළ කියන්නේ ඉන්දියාවනේ ඔය නිපදවන රට ඉන්දියාව හරහා ඇනෝම් කරනවා. ඒතර ඉන්දියාව හරහා ඇනෝම් කරලා ඒකට පොරොන්දු පිට අපිට තියෙන ආවල් කාර්යයේදී මෙච්චර ලබා දෙනවා, මේවල් කාර්යයේදී මෙච්චර ලබා දෙනවා, මේ කාල සීමාව තුළ මෙච්චර ලබා දෙනවා කියලා. ඒක තමයි යන පොරොන්දු. ඉදිරියේදී ලැබෙන පොරොන්දුව පිට. පොරොන්දුව පිට. හැබැයි අපි හොඳටම හිතමු දැන් ඉන්දියාවේ දැන් ඇති වෙලා තියෙන තත්ත්වය අනුව තීරණයක් අරන් තියෙනවා කිසිම දෙයක් දැනට පිට මං කරන්නේ නැත කියලා. එහෙම තිබ්බත් අපි වෙනත් රටවල් එක්කත් තව සාකච්ඡා කරගෙන යනවා. සමහර රටවල් ඕවා වජිතුමනි මට මොහොතක් දෙන්න අපි වෙලා බලාගෙන ඉමු. ලෙඩ රෝග 10කට හේතු වන වෛරස් ඇතුළු විෂ බීජ වලට එරෙහිව සටන් කරනවා කියලා. ඔබතුමාගේ අවස්ථාව. දැන් සමහර රටවල් ඕවා අරන් අතිරික්තයක් හැට තියාගෙන ඉන්නවා. ඒ රටවල් වැඩිපුර ගත්ත දැන්. වැඩිපුර ගත්ත රටවල් තියෙනවා. දියුණු රටවල්. හා මැද පෙරදිග රටවල්. ඒවත් එක්ක සාකච්ඡාවල් යනවා. ඒව ගෙන්න ගන්න. ඊට අමතරව ඔය අපිට ආවා ස්පුට්නික් එන්නත. ඔව් ඒ ස්පුට්නික් එන්නතර එන්න කලින් වජිතුමනි දැන් අපිට මේ හිඟ ලක්ෂය ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. පිළිබඳ ක්‍රමවේදයක් හදලා තියෙන්නේ. ඊට පස්සේ වෛද්‍යතුමනි දැන් මේ ස්පුට්නික් එන්නත ලබා දීමේ කටයුතු අද ආරම්භ වුණා. ඒක රුසියාවෙන් ලැබුණේ 15000ක මාත්‍රාවක් තමයි ලැබුණේ. ඒක මූලික මාත්‍රාවක්. ඒකේ ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ දැන් මේ මාත්‍රාව පිළිබඳව? ඒක අපි අද ලබා දෙන්න පටන් ගත්තා. ඒක අපි ලබා දීලා දැන් ඒකෙදිත් අපි මේ මූලික මාත්‍රාවක් හැටියට තමයි 15000 එන්නේ. 15000 අපි ලබා දෙන විදිහට මොකද හැම ප්‍රොඩක්ට් එකක්ම ඉන්ට්‍රොඩියුස් කරද්දී ටෙස්ට් ඇන්ඩ් ට්‍රයල් එක කරනවා. මොකද ඕනෑම ආයතනයක් තමන්ගේ ප්‍රොඩක්ට් එකක් ප්‍රොමෝට් කරද්දී තමන්ගේ ප්‍රොඩක්ට් එකක් තවත් තැනක මූව් කරද්දී බලනවා ටෙස්ට් ඇන්ඩ් ට්‍රයල් එක කරලා කොහොමද මේක මූව් වෙන්නේ කියලා. මොකද මේ දැන් සියලුම දේවල් රඳාපවතින තමන්ගේ බ්‍රෑන්ඩ් එක මතනේ. නැත්නම් බ්‍රෑන්ඩ් එක ෆේල් වෙනවනේ. ඉතින් ඒකට දීපු මාත්‍රා කොටස තමයි මේ. මොකද ඊට පස්සේ අපිට ඉතුරු මාත්‍රාවල් ලබා දෙන්න එකඟතාවය දක්වලා තියෙනවා. ඉතින් ඒකෙන්ද අපි පටන් ගත්තා ඔක දෙන්න. ඒ ගමම්ම කියන්න ඕනේ සයිනෝෆාම් එන්නත අපේ චීන එන්නත අපි චීන ජාතිකයන් 2500 කට විතර එන්නත් කරලා තියෙනවා. තාම සංකූලතාවයන් වාර්තා වෙලා නැහැ. ඒකෙත් අපි NMR එකේ අප්‍රූවල් එක තාම පෙන්ඩින් තියෙනවා. ඒකත් නුදුරු අනාගතයේ ලැබෙන්න පුළුවන්. ඉතින් ඒකත් ලැබුණම මම හිතන්නේ මේකේ ගැටලුකාරී තත්ත්වයක් උදාහරණ හේතුවක් නැහැ කියලා. නමුත් චෝදනාවක් එල්ල වෙනවා දැන්. ඇස්ට්‍රාසෙනිකා එන්නතෙන් එක මාත්‍රාවයි තවත් එන්නතකින් තවත් මාත්‍රාවයි මේ විදිහට එන්නත් මාත්‍රා දෙකක් වර්ග දෙකකින් ලබා දෙන්න සූදානම් වෙනවා. ඒකට තමයි දැන් මේ සියල්ල සිද්ධ කරන්න දැන් චීන එන්නතත් හොඳයි කියාගෙන එන්නේ ඒ නිසාද මෙවැනි චෝදනාවකුත් තිබෙනවා. බොහොම හොඳ ප්‍රශ්නයක් මදුෂාන් කාලෝචිත ප්‍රශ්නයක් මම හිතන්නේ අපේ සහෝදර වෛද්‍ය නවීන්ද සොයිසත් කියයි මේ එකම වර්ගයෙන් එන්නත් දෙකක් ලබා දීම තමයි සුදුසුම ක්‍රමවේදය. නමුත් එක වර්ගයකින් එක එන්නතක් ලබා දීලා අනිත් වර්ගයෙන් අනිත් එන්නත ලබා දෙන්න පුළුවන්ද බැරිද කියලා දැන් එංගලන්තේ පරීක්ෂණ ආයතන 4කින් පරීක්ෂණ සිදු කරමින් යනවා. තාම තහවුරු කරගත් කිසිම තීරණයක් ලබා දීලා නැහැ. ඉතින් අපේ බලාපොරොත්තුවක් නැහැ කොහෙත්ම මේ අවස්ථාවේදී මේ එන්නත් වර්ග දෙකකින් විවිධව ලබා දෙන්න. මොකද ඒකින්ද තමයි මම කිව්වේ අර දැන් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් පිරිසක් මෙච්චර ඉන්නවා නම් අපි ඒකට අදාළ සුදුසු කටයුතුත් අමාත්‍යාංශයක් වශයෙන් කරලා තියෙනවා. ඊට අමතරව අනිත් දැන් අපි ගමු ස්පුට්නික් එක ලබා දීපු කට්ටිය ඉන්නවනේ. ඒකටත් අපේ ප්ලෑන් එකක් බෑක් අවුට් එකක් කරලා තියෙනවා. ඊට පස්සේ සයිනෝෆාම් එන්නත ලබා දීලා තියෙනවනේ චීන ජාතිකයන්ට. දීලා සංකූලතාවය ඇති වෙලා නැහැනේ. ඒකෙත් NMR රිපෝට් එකක් එනකන් අපි බලාපොරොත්තු වෙන්න ඒකත් වෙනම කොට්ටාශයකට දෙන්න පුළුවන් හැකියාව තිබෙනවා. වෛද්‍යතුමනි තවත් මේ ඔක්සිජන් සම්බන්ධ ප්‍රශ්න තවදුරටත් කතා කරන්න තියෙනවා. ඊට කලින් අපිට කෙටි විරාමයක් ලබා ගන්න වෙනවා. විරාමයට ගිහිල්ලා නැවතත් හමු වෙමු.